समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सियाकोपनते आनंद एव मस्स अन्यो नून तेन समयेन राजा मकादेवो अहोसि येन तं कल्याणं वट्टं निहितं ते न कोपनेतं आनंद एवं दट्टब्बं अहं तेन समयेन राजा मकादेवो अहोसिं अहं तं कल्याणं वट्टं निहिनिं मया तं कल्याणं वट्टं निहितं पच्चिमा जनता अनुपवन्तेसि तं कोपनानन्द कल्याणं वट्टं न निम्बिदाय न विरागाय न निरोधाय न उपशमाय न अभिज्ञाय न संबोधाय न निब्बानाय संवर्तति यावदेव ब्रह्मलोकोपपत्त्याति। ධර්ම ශ්‍රවණාබිලාෂී පින්නතුනි, ධර්ම ගෞරවයෙන් යුක්තව බලාපොරොත්තු වෙන්නේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසතට කරුණාවෙන් දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව
බෞද්ධයා රූප වාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් අද මේ උතුම් ධර්ම දේශනාව ලෝකේ පුරාම විසිරී සිටින ධර්ම ශ්‍රවණයට අපමණ කැමැත්තෙන් සිටින සියලුම සදහැවතුන්ට ධර්ම ලාභයක් ලෙස බෞද්ධයා රූප වාහිනිය ඔස්සේ විසුරුවා හැරීමෙහි පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ රුවන්වැල්ල බටුවිට අංක 1 නිවසේහි පදිංචි පින්වත් බී.ඒ. සෙනවිරත්න මහත්මයා ඇතුළු පින්වත් දූදරු ඥාති පිරිස විසින් පින්තුනි උතුම් ධර්ම ලාභය ලබන්නට ඔබට පින කුසලය මතුවෙච්ච මේ වෙලාවේ ඒ උතුම් ධර්ම ලාභයටම නිමේෂයක් හෝ එකතු කරගෙන අපි දේශනාව ආරම්භමු. සියලු පින් අනුමෝදනාවන් දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබමු. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ තබාගෙන පින්නතුනේ කවුරුත් ගෞරවයෙන් දැන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ හරි ලස්සන සූත්‍ර දේශනාවක් මේ දේශනාවට මාතෘකා කළේ. මේ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත, දෙවෙනි පොත, තුන්වෙනි පොත කියලා පොත් තුනක් හැටියට වෙන් කරලා සංග්‍රහ කරලා තියෙනවා. ඒ පළවෙනි පොත කියලා කියන්නේ මුල්ම සූත්‍ර 50ට. ඒ කියන්නේ මූල පණ්ණාසකයට. දෙවෙනි පොත කියලා කියන්නේ මැද තියෙන සූත්‍ර 50ට. ඒ කියන්නේ මජ්ක්‍ධිම පණ්ණාසකයට. පණ්ණාසකය කියන්නේ 50 කියන එකයි. තුන්වෙනි පොත කියලා කියන්නේ අවසාන සූත්‍ර 50ට එහෙත් එතන සූත්‍ර 52ක් තියෙනවා. ඒට කියනවා උපරි පණ්ණාසකය කියලා. එතකොට මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර ගණන 152යි. එයින් මේ සූත්‍ර දේශනාව අයිති වෙන්නේ පින්නතුනේ දෙවැනි පොතට, ඒ කියන්නේ මජ්ක්‍ධිම පණ්ණාසකයට. මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වර්ගය කියලා පින්නතුනේ වර්ගයක් තියෙනවා. ඒ රාජ වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවේ නම මඛාදේව කියන සූත්‍ර දේශනාව. මඛාදේව සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වර්ගයේ මඛාදේව සූත්‍රයයි මේ සීමිත වේලාව තුල ඔබට දේශනා කරන්නේ. එක සමයක අපේ තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මිත්තිලා කියන නුවර වාසය කළා. මිත්තිලා නුවර. මේ මිත්තිලා නුවර තිබුණා එක අඹ වනයක්. ඒ අඹ වනයේ නම මඛාදේව අඹ වනය. මඛාදේව කියන අඹ වනය. පින්නතුනේ මේ අඹ වනයේට මඛාදේව කියලා නමය දෙන්න හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි මඛාදේව කියලා සක්විති රජ කෙනෙකුගේ රාජ පරම්පරාවක් මේ ප්‍රදේශයේ වාසය කළා. ඊටාම කල්යාණ ප්‍රතිපදාවක් පවත්වපු, ඒ වගේම ඊටාම සච්චාරිත්‍රයක් පවත්වගෙන ගියපු මඛාදේව රාජ පරම්පරාවක්. අන්න ඒ නිසා තමයි ඒ වාසය කළ මේ ප්‍රදේශයත් මඛාදේව අඹ වනය කියලා ප්‍රසිද්ධියටපත් උනේ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ මිථිලා නුවර
මකාදේව කියන අඹ වනයේ වැඩ වාසය කරන වෙලාවක පින්නතුනේ මේ අඹ වනයේම එක් තැනකදී උන්වහන්සේ මද සිනහවක් පහළ කළා. උන්වහන්සේ මද සිනහවක් පහළ කළ බව දැක්කා බුදුරජාණන් වහන්සේ සමීපයේම වාසය කළ පින්වත්නි ආනන්ද මහතෙරුන් වහන්සේ. ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගතිනුත් සමීපව හිටියා, හිතුනුත් සමීපව හිටියා. ඒ වගේම ධර්මේනුත් සමීපව හිටියා, ගුණේනුත් සමීපව හිටියා. එයින් කියන්නේ බුදු ගුණයට ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ සමීපයි කියන එකම නෙමෙයි. බුද්ධ වර්ණිත වූ ගුණ සමුදායක් ආනන්ද හාමුදුරුවෝ නිරන්තරවම පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවන් වලදී ආනන්ද හාමුදුරුවන්ගේ කල්යාණ භාවය වර්ණනා කළා. උන්වහන්සේගේ කායික පැවැත්ම, උන්වහන්සේගේ වාචසික පැවැත්ම, උන්වහන්සේගේ సంతානයේ පැවැත්ම පවා බුදුරජාණන් වහන්සේ හරි වර්ණනා කළා. පිරිනිවන් මංචකේ වැඩ ඉඳගෙන පවා වදාලා ආනන්දය නුඹ මහා පිං ඇති කෙනෙක්, මම ඇති තැනත් නැති තැනත් ඔබ වහන්සේ මා කෙරෙහි මෛත්‍රී සහගතවම කායික කර්ම පැවැත්තුවා. ආනන්ද මම ඇති තැනත් නැති තැනත් නුඹ මෛත්‍රී සිතකින්ම මෛත්‍රී සහගතවම වචී කර්ම පැවැත්තුවා. ආනන්ද මම ඇති තැනත් මම නැති තැනත් නුඹ මෛත්‍රී සහගත සිතකින්ම මනෝ කර්ම පැවැත්තුවා. උන්වහන්සේ හරියට ආනන්ද හාමුදුරුවන්ගේ තුන්දොරේ කර්ම වර්ණනා කළා. ආනන්ද හාමුදුරුවන්ගේ රූපයත් හරියට බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු අවස්ථා තියෙනවා. මහණෙනි ආනන්දයන් හරි ලස්සනයි. දස්සනීයෝ අභිරූපෝ ඊ타ම දකුම් කලුයි. අභිරූපෝ ඊ타මත්ම රූප సౌందර්යයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ රූප ශෝභාවත් වර්ණනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් ආනන්ද හාමුදුරුවන්ගේ ගුණධර්මත් වර්ණනා කළා. පින්වත්නි, ඉතින් ආනන්ද හාමුදුරුවෝ දැක්කා මකාදේව අඹ වනයේදී තථාගත බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පහළ කළ බව. දැන් ආනන්ද හාමුදුරුවෝ තථාගත බුදුරජාණන් වහන්සේට පසුපසිනුයි වැඩ සිටින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පහළ කළ බව කොහොමද ආනන්ද හාමුදුරුවෝ දැනගන්නේ, දැකගන්නේ? පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ තථාගත බුදුරජාණන් වහන්සේ ගැන පුදුම විදිහේ අවබෝධයකින් කටයුතු කළ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ යමක් වචනයෙන් දේශනා කරන්නට කලින් ආනන්ද හාමුදුරුවෝ ඒ කාරණය වටහා ගන්නවා. ඒ තරම් බුදුරජාණන් වහන්සේ ගැන ලොකු අවබෝධයක් ආනන්ද හාමුදුරුවන්ට තිබුණා. බුදුරජාණන් වහන්සේ වළඳන පිඩු ප්‍රමාණය පවා ආනන්ද හාමුදුරුවෝ හොඳට දැනගෙනයි හිටියේ. වෙනදා වළඳන ප්‍රමාණයට වඩා පිඩු 2ක් හරි 3ක් හරි වැඩියෙන් වළඳනවා නම් ආනන්ද හාමුදුරුවෝ ඒකෙන් තමයි තේරුම් ගන්නේ අද තථාගත බුදුරජාණන් වහන්සේ ටිකක් දුරට ජනපද චාරිකාවේ වැඩම කරනවා කියලා. බලන්නකෝ සැබෑම උපස්ථායකයන් වහන්සේ නමකගේ තිබෙනා වූ අවබෝධය. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පෑ බවත් අවබෝධ කරගත්තේ කොහොමද? පින්නතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිනහ පහල කරනකොට පින්නතුනේ දලදා හාමුදුරුවන්ගෙන් දලදා වහන්සේගෙන් සුදු පාට තල් කඳක් පමණ වෙච්ච රශ්මි ධාරාවක් නිකුත් වෙලා මේ රශ්මි ධාලාව තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරස වටා 3 වාරයක් පින්නතුනේ ප්‍රදක්ෂිනා කරලා නැවත දලදා හාමුදුරුවෝ ළඟින්ම අතුරුදන් වෙලා යනවා. මෙන්න මේ රශ්මි ධාරාව විහිදෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පහල කරන වේලාවකදී. ආනන්ද හාමුදුරුවෝ
අන්න ඒ රශ්මි ධාරාවෙන් තමයි දැනගන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ මදසිනහවක් පහල කළා. බුදුවරු හේතු රහිතව සිනහ පහල කරන්නේ නැහැ පින්නතුනේ. දැන් ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මදසිනහවක් පහල කළා. නමුත් තථාගතවරු හේතු නැතුව සිනහ පහල කරන්නේ නැහැ. ස්වාමීනි මේ අඹ වනයේදී මේ සිනහ පහල කරන්න හේතු මොනවද ප්‍රත්‍ය මොනවද කියලා ඇහුවා. කාරණේ මොකද්ද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අතීත කතාවක් දේශනා කළා. ආනන්ද පෙර සිද්ධ වෙච්ච දෙයක් කියන්නම් කිව්වා. ආනන්ද පෙර සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. ආනන්ද මේ මිතිලා නුවරම මේ මකාදේව අඹ වනයේම ඒ කාලේ ඊටාම ධර්මයෙන් රජ කරපු ධර්ම රාජ වූ මකාදේව කියලා සක්විති රජ කෙනෙක් වාසය කළා කිව්වා. මේ මකාදේව සක්විති රජතුමා සියලුම ජනතාව කෙරෙහි ඇතුල් නුවර නගරවාසීන් ඒ වගේම ප්‍රත්‍යන්ත ජනපද වාසීන් කෙරෙහි පවා සමව කටයුතු කළා කිව්වා. සමව කටයුතු කළා. ඒක තමයි ධර්මය. රජෙක් ළඟ තියෙන්න ඕන, පාලකයෙක් ළඟ තිබෙන්න ඕන උදාර ගුණයක් තමයි සමානාත්මතා. කියන්නේ සියල්ලන්ට සමව. සියල්ලන්ට සමව පින්වත්නි සලකන්න ඕන. සියල්ලන් කෙරෙහිම සමසිත පවත්වන්න ඕන. සියල්ලන් කෙරෙහි සමසිත පවත්වන්න ඕන. මේ මකාදේව සක්විති රජතුමා මේ සියලු ජනපද වාසීන් කෙරෙහිම පින්නතුනේ සමාන සිත් ඇතිව වාසය කරපු කෙනෙක්. ස්වකීය රාජ මහාමාත්‍යාදීන් කෙරෙහි මෙන්ම අහිංසකම ප්‍රත්‍යන්ත ජනපද වාසීන් කෙරෙහි පවා සමාන සිතක්. සමාන සිතක්. දඬු මුගුරු බිම තියලා අවිය ආයුධ බිම තියලා දස කුසල ධර්මයන්හි තමන්ද යෙදෙමින් දස කුසල ධර්මයන්හි රටවැසියාද අමාත්‍යවරුන් පවා රාජ සේවකයන්ද දස කුසල ධර්මපතෙහිම යොදමින් ධර්මයෙන් රජ කරපු කෙනෙක් තමයි මකාදේව සක්විති රජතුමා. පින්වතුනේ නිරන්තරව පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙනවා. සතර පෝයටම පෙහෙවස් සමාදන් වෙනවා. එසේ පෙහෙවස් සමාදන් වෙමින් ස්වකීය සේවක පිරිසත් ඒ වගේම රටවැසියාත් කුසල ධර්මයන්හි යොදනවා. පින්වත්නි කිසිම කෙනෙකුට මෘග පක්ෂීන්ට පවා හිරිහැරයක් නැති පීඩාවක් නැති මහා පුණ්‍යවන්ත ධර්මය නායකත්වයේහි තබාගෙන ධර්මයට ගරු කරන ධර්මයට සත්කාර කරන රජෙක් සක්විති රජුරෝ කියන්නේ. දැන් මේ මකාදේව සක්විති රජතුමත් එහෙමයි. මකාදේව සක්විති රජතුමා දවසක් තමන්ගේ කෙස් රැවුල් කපන කරණවැමියට කතා කළා. කතා කරලා කිව්වා පින්වත යම් දවසකදී මගේ හිසේ නරකෙස් ගහක් නරකෙසක් ඒ කියන්නේ පැසී ගිය සුදු වෙච්ච කෙස් ගහක් දැක්කොත් අන්න ඒ දැකපු දවසට මට කියන්න කිව්වා. හොඳයි දේවයන් වහන්සේ කියලා කරණවැමියා පිළි අරගත්තා. අන්න ඒ කියමනෙන් බොහෝ අවුරුදු 100 ගණන් බොහෝ අවුරුදු දහස් ගණන් ගෙවිලා ගියාට පස්සේ එක දවසක් පින්නතුනේ මහරජුරුවන්ගේ හිස කෙස් කපනකොට දැක්ක පින්නතුනේ කරණවැමියා හිසේ තියෙනවා පැසුණු කෙස් ගහක්. අන්න ඒ වෙලාවේ කරණවැමියා කියනවා මහරජුරුවන් වහන්සේ හිසේ නරකෙසක් පහළ වෙලා. එහෙමද? එහෙමනම් ඔය නරකෙස ගලවලා මගේ අතට දෙන්න කිව්වා. දැන් කරණවැමියා පින්නතුනේ අර නරකෙස ගලවලා මහරජුරුවන්ගේ අතට දුන්නා. මහරජුරෝ කල්පනා කළා මගේ හිසේ දේවදූතයෝ පහළ වුණා. මගේ හිසේ දේවදූතයෝ පහළ වුණා. කවුද දේවදූතයා? මොකද්ද දේවදූතයා? දේවදූතයා තමයි
පැසුණු කෙස් ගස. පැසුණු කෙස් ගස. බලන්නකො පින්වත්නි, ධර්මයට අනුව කල්පනා කරන කෙනෙකුට පින්නතුනේ පණිවිඩය අරන් එන්න වෙනත් දිව්‍ය පුත්‍රයෝ එන්නේ නැහැ. ධර්මයට අනුව කල්පනා කරන කෙනාට පින්නතුනේ දැන් කුසලය හොයන්නට කාලයයි කියලා පින්වත්නි පණිවිඩය අරන් ඉන්නේ දේව දූතයෙක් වෙන්නේ තමන්ගෙම ඉදුණු පැසුණු කෙස් ගහ සෙලවෙන දත් ටික සම රැලි වැටිච්ච සම. පින්වත්නි කෙනෙක් මේ වයින් කම්පා වෙනකොට, කෙනෙක් මේ වයින් තැති ගන්නකොට බලන්නකො මේ මකාදේව රජුරු අපි කාටත් ලොකු පාඩමක් උගන්වනවා. මකාදේව රජුරු එක දැක්කේ දේව දූතයෙක් කියලායි පණිවිඩයක් අරන් ආවා. දැන් නුඹ වයසයි. දැන් මේ නුඹට එළඹෙන්න නොහැකි කාලේ, නුඹට දුර්වල කාලයක් එළඹෙනවා. පින්වත්නි දේව දූතයෝ මගේ හිසේ පහළ වුණා කියලා දැකපු මකාදේව රජුරෝ මොකද කළේ? ඒ කරන වෑමියාට ගම් වරක් තිලින කළා. ගම් වරක් තෑගි කරලා වැඩිමහල් පුතා ගෙන්නුවා. වැඩිමහල් පුතා ගෙන්නලා කිව්වා, පුතේ මම දැන් මනුස්ස ජීවිතේ රාජසැප වින්දා කිව්වා. දැන් මට රජසැප අත්හැරලා ගිහිල්ලා දිව්‍ය සැප හොයන්න කාලේ. දැන් දිව්‍ය සැප හොයන්න ඕන කාලේ. ඒ නිසා මගෙන් පස්සේ දැන් නුඹ මේ රාජ්‍ය පිළි අරගන්න. නුඹ මේ රාජ්‍ය පිළි අරගන්න මම මේ ගිහි ජීවිතේ අත්හැරලා දාලා පැවිදි වෙන්න යනවා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් තියෙන කාලයක් නෙමෙයි. නමුත් තාපස ප්‍රවෘජ්ජාවකින් හරි පැවිදි වෙනවා. ගිහිගේ හැර දානවා. නෙක්ඛම්මයක් පූර්ණේ කරනවා. පින්වත්නි කරන වෑමියට ගම්වරේකුත් තෑගි කරලා වැඩිමහල් පුතාට රාජ්‍යත් භාර දීලා අර පැසුණු කෙස්ගස දැකපු මකාදේව රජුරෝ මේ සියලු සක්විති රජ සම්පත් අත්හැරලා දාලා පින්නතුනේ තාපස ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වුණා. හැබැයි පුතාට අවවාදයක් කළා. මොකද්ද කළ අවවාදය? පුතේ නුඹටත් දවසක් ඒ නුඹේ තියෙන කෙස්ගස් පැහෙන. පළවෙනි දවසේම යම් දාක දැක්කනම් නුඹේ නරකෙසක් තියෙනවා කියලා, පැහුණු කෙස් ගහක් තියෙනවා කියලා එදාට මේ ප්‍රතිපදාවම නුඹත් පූර්ණේ කරන්න කිව්වා. මොකද්ද? කරන වෑමියට ගම්වරක් දීලා නුඹේ වැඩිමල් පුත්‍රයාට රාජ්‍ය පවරලා රාජ්‍යයට අනුශාසනා කරලා ඔහුටත් මේ අවවාදේම කරලා දිව්‍ය සැප පතාගෙන මේ ගිහිගේ අත්හැරලා යන්න කිව්වා. බලන්නකො පින්වත්නි කොච්චර ආදර්ශයක්ද පින්වත්නි මේ මකාදේව රජුරෝ අද පවා පින්වත්නි සමස්ත සමාජයටම කරන්නේ. අපි කාටත් පින්නතුනේ බැරි වෙන කාලයක් තියෙනවා. නොහැකි කාලයක් තියෙනවා. ඒ කාලයට පුළුවන් කෙනාට පින්වත්නි මෙහි බර දීලා අපි අපේ ජීවිතය නිදහස් කරගන්න පින්වත්නි උත්සාහවන්ත වෙන්න ඕන. මේ ධර්ම දේශනාව අහන යම්තාක් මව්වරු යම්තාක් පියවරු වේ නම් ඒ පින්වන්ත මව්වරු පියවරු පවා මේක හිතට ගන්න. මේවා අල්ලගෙන රැකගෙන වෙලාගෙන පින්වත්නි හැම කාලෙම අපිට ඉන්න බෑ. ඒ නිසා එදා මකාදේව රජුරෝ සක්විති රජ සම්පත් අතහැරලා ගියා වගේ පින්වත්නි ඒවා ඒ වගකිව යුතු අයට බාර දීලා පින්වත්නි අපි අපේ සිත ඒ වයින් ගලව ගන්න තරමට මේ ගමන පහසුයි සුවදායකයි. පින්වතුනේ දැන් මකාදේව රජුරෝ පින්වතුනේ වනගත වුණා. මකාදේව රජුරුවන්ගේ ළමා කාලය අවුරුදු 84000යි. යුව රජකම් කළා අවුරුදු 84000ක්. රජකම් කළා අවුරුදු 84000ක්. ගිහි ජීවිතේ හැර දාලා පැවිදි ජීවිතයක් ගත කළා අවුරුදු 84000ක්. වනගත වෙච්ච මකාදේව රජතුමා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ සිව් බඹ විහරණයන් සියලු දිසාවන්හි වෙසෙන සියලු සත්වයන් කෙරෙහි මහත්ගතව වැඩුවා. අප්‍රමාණ වශයෙන් වැඩුවා.
මෛත්‍රී සිතින් උඩ යට මෙන්ම සතර දිසාව පතුරුවා වාසය කළා. කරුණා සහගත සිතකින් උඩ යට මෙන්ම සතර දිසාව පතුරුවා වාසය කළා. මුදිතා සහගත සිතකින් උඩ යට මෙන්ම සතර දිසාවම පතුරුවා වාසය කළා. උපේක්ෂා සහගත සිතකින් උඩ යට මෙන්ම සතර දිසාවම පතුරුවා වාසය කළා. මෙසේ පින්නතුනේ බ්‍රහ්ම විහාර වඩලා පින්වත්නි මරණින් මත්තේ මකාදේව රජතුමා පින්වත්නි බඹලොව ඉපදුනා. බඹලොව ඉපදුනා. එදා පින්වත්නි අබුද්ධෝත්පාදයේ පින්නතුනේ භවය සිඳලන්න භවය ඉක්මවන්න ප්‍රතිපදාවක් තිබුණේ නැහැ. එදා ඒ ප්‍රතිපදාව තිබුණේ ඔවුන් දැනගෙන හිටියේ බඹලව උපත සඳහා පමණයි. පින්නතුනේ දැන් මකාදේව රජුරුවන්ගේ පුතා රාජ්‍යානුශාසනාව කරනවා. මේ රජතුමත් බොහෝ කාලයක් ගියාට පස්සේ කරණ වෑමියා පින්නතුනේ දේවයන් වහන්සේ මහරජුරුවන් වහන්සේ නුඹෙහිසේ නරකිසක් පහළ වෙලා කියලා නරකිස ගලවලා පින්නතුනේ දුන්නා අතට. පින්වත්නි මකාදේව රජුරුවන්ගේ පුතා වෙච්ච ඒ රජතුමත් එදා මොකද කළේ? කරණ වෑමියට ගම්වරක් දීලා ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට පින්නතුනේ රාජ්‍ය භාර දීලා අවවාද කරලා ඔහුත් පින්නතුනේ ගිහිගේ හැරදාලා පැවිද්දට ගියා. ඔහුත් ඒ පරිද්දෙන්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සිව්බඹ විහරණයෙන් යුක්තව උඩ යට මෙන්ම සතර දිසාව පතුරුවා වාසය කළා. මරණින් මත්තේ බඹලොව ඉපදුනා. මේ විදිහට පින්නතුනේ පරම්පරා 84000ක් මේ කල්යාණ වැට මේ කලන ධර්මය මේ සත්පුරුෂ ධර්මය මේ සච්චාරිත්‍ර ධර්මය මනාව පවත්වගෙන ගියා. පරම්පරා 84000ක්. පරම්පරා 84000ක් තිස්සේම ඒ මකාදේව රජපෞලේ ඒ රාජ පරම්පරාවේ සියලු රජවරු නරකිස දුටු මාත්‍රයෙන් ගිහි ජීවිත අත්හැරලා ගිහිල්ලා පින්නතුනේ තවුස්දම් පුරලා බඹලොව ඉපදුනා. පරම්පරා 84000කට පස්සේ පින්නතුනේ මකාදේව රජ පරපුරේ පහළ වුණා මහා පින්වන්ත රජ කෙනෙක් නිමි කියලා. නිමි රජුරෝ. මේ නිමි රජුරෝත් පින්නතුනේ සියලුම සත්වයන් කෙරෙහි සියලුම රටවැසියන් කෙරෙහි සමසිත පවත්වපු ධර්මයෙන් රජකම් කරපු කෙනෙක් මොනතරම් ගුණවතෙක්ද කිව්වොත් පින්නතුනේ එදා තාවතිංස දෙව්ලොව සුදම් සභාවේ පින්නතුනේ නිමි රජුරෝ ගැන දෙවිවරු කතා කළා. මේ වේදේහිකයන්ට නම් ලොකු ලාභයක් නිමි කියන රජුරෝ ධර්මයෙන් අවවාද කරමින් රාජ්‍ය කරනවා. ඒක ඒ අයට මහා ලාභයක්මයි. එදා සුදම් සභාවේ දෙවිවරු කතා වුණා මනුස්ස ලෝකේ ඉන්න මේ නිමි රජුරෝ ගැන. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අහනවා පින්වත් දෙවිවරුනි නිමි කියන රජුරෝ නුඹලා දකින්න කැමතිද කියලා ඇහුවා. ස්වාමීනි මොකද නැත්තේ? එහෙමනම් ඔහොම ඉන්න කියලා බලවත් පුරුෂයෙක් නවපුවත දිගෑරියා වගේ පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තව්තිසා දිව්‍ය භවනෙන් පින්නතුනේ නික්මිලා අතුරුදන් වෙලා නිමි රජුරෝ කොතනකද පින්නතුනේ එතන පහළ වුණා. එදා නිමි රජුරෝ පුරපසළොස්වක පෝය දවසක ඒ නිසා පින්නතුනේ පෙහෙවස් සමාදන් වෙලයි වාසය කළේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා කිව්වා නිමි මහරජුරුවන් වහන්සේ ඔබ වහන්සේ ගැන සුදම් සභාවේ දෙවියෝ කතා වෙනවා කිව්වා. මහ පුදුම විදිහට නුඹේ ගුණ ගැන දෙවියෝ කතා කරනවා කිව්වා. ඔන්න තේරුම් ගන්න. මනුස්ස ලෝකයේ පින්වත්නි ඉන්න මිනිස්සු ගැන සම්මා දිට්ඨික දෙවිවරු කතා කරනවා නම් ඒ කතා කරන්නේ මිනිස්සුන්ගේ ගුණධර්ම තියෙනකන්. ඒ මිනිස්සුන්ගේ ගුණධර්ම නිසායි පින්වත්නි කතා කරනවා නම් කතා කරන්නේ. ඒ ඇරුණුකොට පින්වත්නි සම්මා දිට්ඨික දෙවිවරු පින්වතුනේ මේ ලාමක වූ ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසක් නෙවෙයි.
ඒ උත්තමයන් විසින් කරගත්තු පින විඳින පිරිසක්. හැබැයි ඒ උත්තමයෝ හරියට ගරු කරනවා පින්නතුනේ, හරියට කතා බහ කරනවා මේ මනුස්ස ලෝකයේ පින්නතුනේ ඉන්න පින්වන්ත මිනිස්සු ගැන. ඒ අය මග බලනවා ඒ පින්වන්ත මිනිස්සු ඒ දෙවියන් අතරට එනකන්. පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා කියනවා නිමි මහරජුරුවන් වහන්සේ ඔබව දකින්න ඒ දෙවිවරු කැමති. මහරජුරුවන් වහන්සේ ඔබ වහන්සේට වඩින්න පුළුවන්ද? තවුතිසා දිව්‍ය භවනට ඔබට වඩින්න පුළුවනි නම් මම 1000ක් ආජානීය අශ්වයන් යොදපු රථය මාතලී දිව්‍ය පුත්‍රයා සමග වන්නම් කිව්වා. ඒ වෙලාවේ නිහඬ බවින් ආරාධනාව පිළි අරගත්තට පස්සේ නැවත සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පින්නතුනේ නවපු අතක් දිගෑරියා වගේ පින්නතුනේ නිමි රජුරෝ ඉස්සරහින් අතුරුදන් වෙලා තවුතිසා භවනේ පහළ වුණා. පහළ වෙලා මාතලී දිව්‍ය පුත්‍රයාට කතා කරලා කිව්වා දිව්‍ය පුත්‍රය සූදානම් කරගන්න කිව්වා 1000ක් ආජානීය අශ්වයන් යොදපු අශ්ව රථයක්. ඒ අශ්ව රථය අරගෙන යන්න කිව්වා නිමි රජුරෝ ළඟට. නිමි රජුරෝ ළඟට ගිහිල්ලා කියන්න මහරජුරුවන් වහන්සේ මේ රථේ එව්වේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බය නැතුව රථයට නගින්න කියලා කියන්න කිව්වා. පින්නතුනේ එපරිද්දෙන්ම මාතලේ දිව්‍ය පුත්‍රයා 1000ක් ආජානීය අශ්වයන් යොදපු රථය නිමි රජුරෝ ඉස්සරහට අරගෙන ගිහිල්ලා කිව්වා මහරජුරුවන් වහන්සේ මේ 1000ක් ආජානීය අශ්වය යොදපු රථේ එව්වේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙදෙව්ලොවට අධිපති වෙච්ච මහරජුරුවන් වහන්සේ බය නැතුව රථයට නගින්න කිව්වා. රථයට නිමි රජුරෝ නැග්ගා. නැග්ගට පස්සේ අහනවා මාතලී දිව්‍ය පුත්‍රයා මහරජුරුවන් වහන්සේ පාරවල් දෙකක් තියෙනවා. එක පාරකින් යනකොට පව් කරපු මිනිස්සු ඒ පව්වල විපාක විඳින්නා වූ ස්වභාවය ඒක දැකගෙන යන්නත් පුළුවන්. තවත් පාරක් තියෙනවා පින් කරපු මිනිස්සු ඒ පිනේ සැප විපාක විඳින පැත්තක් තියෙනවා. අන්නේ පැත්තක් තියෙනවා කිව්වා. මේ පාරවල් දෙකෙන් කොයිකෙන්ද යන්න ඕන කියලා ඇහුවා. නිමි රජුරෝ කිව්වා දිව්‍ය පුත්‍රය මම ඒ මාවත් දෙක ඔස්සේම අරන් යන්න කිව්වා. හොඳයි කියලා මේ දෙකම දක්වගෙන පෙන්වගෙන මාතලී දිව්‍ය පුත්‍රයා පින්නතුනේ රථය තවුතිසාවට කැඳෙව්වා. දුරතියාම පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දැක්කා නිමි මහරජුරෝ එනවා. බොහෝම ගෞරවයෙන් පිළි අරගෙන නිමි රජුරවන්ට පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියනවා මහරජුරවන් වහන්සේ දේවානුභාවයෙන් මේ තවුතිසාවේ සිත් අලවන්න කිව්වා. සිත් අලවගෙන වාසය කරනවා නම් මේ තවුතිසාවේ දිව්‍ය රාජ්‍ය කරන්න පුළුවන් කිව්වා. සිත් අලවගෙන මේ දිව්‍ය ලෝකේ මේ දිව්‍ය සැප විඳගෙන වාසය කරන්න කිව්වා. ඒ වෙලාවේ නිමි රජුරෝ කියනවා පින්නතුනේ කුමක්ද නැහැ. මට මේ තවුතිසාව නෙමෙයි මම සමසිතින් මිතිලා නුවරම මිනිසුන් අරමුණු කරගෙන වාසය කරන්නම්. එනිසා මා නැවත මිතිලාවටම ඇරලවන්න කිව්වා. හොඳයි කියලා නැවත වාරයක් 1000ක් අසුන් නිදූ අර ආජානීය රථයෙන් නිමි රජුරෝ පින්නතුනේ නැවත මිතිලා නුවරටම එදා මාතලී දිව්‍ය පුත්‍රයා විසින් පින්නතුනේ කැඳවන්නට යෙදුණා. දැන් ඔන්න බලන්න මේ උත්තමයන් වහන්සේ ගුණධර්ම පුරලා තියෙන පින්නතුනේ දිව්‍ය සැපතේ ඇලෙන්න නෙමෙයි. පින්වත්නි මෙන්න මේ විදිහට පින්නතුනේ නිමි රජුරෝ ඊ타ත්ම ගුණ සම්පන්නව වාසය කළා. එහෙම වාසය කරලා නිමි රජුරෝ දීර්ඝ අවුරුදු ගානකට පස්සේ පින්වත්නි හිසේ නරකෙසක් තිබෙන බව කරණවැමියා පෙන්වපු දවසේ ඔහුගේද වැඩිමහල් පුත්‍රයා කැඳෙව්වා. කැඳවලා කිව්වා ඒ වැඩිමහල් පුත්‍රයාගේ නම කලාර ජනක. ඒ කලාර ජනක පුත්‍රයා කැඳවලා කිව්වා පුතේ මම දැන් මනුෂ්‍ය ලෝකේ රජසැප වින්ද කාලේ ඉවරයි. දැන් මම මරණින් මත්තේ දිව්‍ය සැප පතාගෙන කටයුතු කරන්න ඕන කාලේ.
ඒ නිසා මගෙන් පස්සේ මේ රාජ්‍ය නුඹ පවත්වන්න. හැබැයි අපි මේ પરම්පරාව පුරාම රැකගෙන ආපු මේ සච්චාරිත්‍ර ධර්මයේ නුඹ නතර කළොත් නුඹ මේ සච්චාරිත්‍ර ධර්මයේ අන්තිමය වෙනවා. මේ අරගෙන ආපු සච්චාරිත්‍ර ධර්මයේ අන්තිමය වෙනවා. මේ පරපුරේ සෑම රජ කෙනෙක්ම ස්වකීය පුත්‍රයාට දුන්න අවවාදයක මේක අවසන් කරන අය වෙන්න එපා. අපේ පරපුර රැකගෙන ආපු මේ සච්චාරිත්‍රය මේ කල්යාණ ධර්මය මේක අවසන් කරන කෙනා නුඹ බවට පත් වෙන්න එපා. යමෙක් ඉඳිද්දී යම් සච්චාරිත්‍ර ධර්මයක් කෙලවර වෙනවා නම් ඔහු එහි අන්තිමය වෙනවා. පින්වත්නි, එහෙම කියලා පින්නතුනේ නිමි රජුරෝ රාජ්‍ය බාර දීලා පුතාට කරණ වෑමියට ගම් වරයක් තෑගි කරලා ගිහිගේ හැරදාලා පින්නතුනේ පැවිදි වුණා. මිත්තා කරුණා මුදිතා උපේක්ඛාදී සිව් බඹ විහරණයෙන් උඩයට මෙන්ම සතර දිසාව පතුරුවා වාසය කරලා මරණින් මත්තේ බඹලෝ ඉපදුනා. දැන් පින්නතුනේ රජ කරන්නේ මකාදේව රජ පරපුරේම නිමි රජුරුවන්ගේ පුතා වෙච්ච කලාර ජනක කියන රජතුමා. බොහෝ අවුරුදු 100 ගණනක් බොහෝ අවුරුදු දහස් ගණනක් ගෙවි ගිය තැන කලාර ජනකගේ පින්වත්නි කරණ වෑමියා හිසකෙස් කපන දිනක දැක්ක කලාර ජනක රජුරුවන්ගේ හිසේ නරකෙසක් පහළ වෙලා. කිව්ව මහරජුරුවන් වහන්සේ හිසේ නරකෙසක් පහළ වෙලා. දේව දූතයෝ පහළ වෙලා කිව්වා. හැබැයි පින්වත්නි කලාර ජනක කියන රජතුමා පින්වත්නි එදා ඒ නරකෙස දේව දූතයෙක් හැටියට දැක්කේ නැහැ. දේව දූතයෙක් හැටියට දැක්කේ නැහැ. පින්වත්නි මේ ලෝකයේ බොහෝ දෙනෙකුට අද වෙච්ච වැඩේම එදා කලාර ජනකට වුණා. අද පින්නතුනේ එකිනෙකා පිට එකිනෙකා මැරිලා වැටෙද්දිත් පින්නතුනේ මිනිස්සුන්ට ජීවිතවල හැටි පේන්නේ. ලෙඩ දුක් ඇඟ මැත්තේ වැටිලා පින්වත්නි ජරා ජීර්ණ වෙලා පණුව ගහලා මිනිස්සු මැරෙනවා, අම්මා මැරෙනවා, තාත්තා මැරෙනවා, දරුවෝ මැරෙනවා. ඒත් මිනිසුන්ට සංසාරේ බය තේරෙන්නේ. පින්වත්නි ඒ තැන්වල සත්වයන් මිනිසයන් කෑලි කෑලි වලට කුඩුපට්ටම් වෙලා මැරිලා පින්නතුනේ ගිහිල්ලා ඒත් මිනිස්සුන්ට පින්නතුනේ සංසාරේ හැටි තේරෙන්නේ. පින්වත්නි මේ ලෝකයේ මහ කෝටි ප්‍රකෝටි ගණන් තිබිච්ච අය ඒ හැමදේම අත්හැරලා පින්නතුනේ මැරිලා ගිහිල්ලා කිසි හවුහරණක් නැතුව ඒත් මිනිස්සුන්ට පින්නතුනේ අනිත්‍ය කියන එක තේරෙන්නේ. පින්වත්නි එදා කලාර ජනකට උනේත් ඒකමයි අද අපිට වෙලා තියෙන්නේ පින්නතුනේ ඒකමයි සාතිශය බහුතරයකට. පින්වත්නි සූත්‍රයේ තුලින් හැම වෙලාවෙම ඔබට ඔබ දෙස බලන්න පුළුවන් නම් ඔබට මේ ධර්මයේ දියුණු වෙන්න පුළුවන්. හැබැයි සූත්‍රය දැනගත්තට ඒ සූත්‍රයේ තුලින් ඔබට ඔබ දෙස බලන්න බැරි නම් තවත් මේක එක්තරා කතන්දරයක් විතරයි. ඒ ඔබට පිහිටට පිලිසරණට ගන්න කොතනින්ද කියන එකට ඔබට උත්තර හොයාගන්න බැරි වෙනවා. එදා කලාර ජනක පින්නතුනේ නරකෙස දැක දැක පෙන්වද්දිත් පින්නතුනේ රාජ්‍යත ඇරියේ නැහැ. අනේ මට එන්නේ නොහැකි කාලේ අපේ પરම්පරාවම මේ මගේ ආව නේද කියලා පින්නතුනේ එදා ඒ සච්චාරිත්‍ර ධර්මය කලාර ජනක තේරුම් ගත්තේ නැහැ පින්වත්නි. ඒ නිසා ඔහු කරණ වෑමියාට ගම්වරක් තෑගි කළෙත් නැහැ. රාජ්‍ය වැඩිමහල් දරුවට බාර දීලා තමන් හිත ගලවගත්තෙත් නැහැ. ගිහි ජීවිතේ හැරදාලා පින්නතුනේ පැවිදි වෙලා නික්කම්මේ පූර්ණත්වයට පත් කරගත්තෙත් නැහැ. ඒ මකාදේව රජ පරපුරේ ඒ පවත්වාගෙන ආපු කල්යාණ ධර්මය ඒ මකාදේව රජ පරපුර පරම්පරා 84000ක් තිස්සේ පවත්වපු ඒ සච්චාරිත්‍රය කලාර ජනක අවසන් කළා පින්නතුනේ. කලාර ජනක අවසන් කළා. හැබැයි කලාර ජනකගේ පියතුමා කොහොම කෙනෙක්ද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා දෙව්ලොවට කැඳවාගෙන යන්නට තරම් ගුණ සම්පන්න පියෙක්. හැබැයි ගුණ සම්පන්න පියෙකුගේ පුතෙක්
ඒ සච්චාරිත්‍රයේ සින්දා පින්නතුනේ. ඊ타ම ගුණ සම්පන්න දෙවිවරු පවා ගරු කරපු දෙවියන් දිව්‍ය රාජ්‍ය සිත් තලවා ගන්න කියලා ආරාධනා කරපු පිය කෙනෙක්. ඒ පිය කෙනෙක්ගේ පුතා ඒ කල්යාණ ධර්මයේ විනාශ කරපු කෙනෙක් වුණා පින්නතුනේ. එහෙමත් අවස්ථා එදත් තිබුණා අදත් තියෙනවා පින්නතුනේ. පින්වත්නි එදා මකාදේව රජ පරපුරේ ඒ උත්තම ගුණ ධර්මයේ කල්යාණ ධර්මයේ සච්චාරිත්‍රය නිමා කළ කෙනා බවට කලාර ජනකපත් වුණා. එතනින් ඒ සච්චාරිත්‍රය අවසන්. පින්වත්නි මෙන්න මේ අතීත කතාව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්දය නුඹට හිතෙන්නට පුළුවන් එදා ඒ සච්චාරිත්‍රය පුරුදු කරපු ඒ සච්චාරිත්‍රය ආරම්භ කරපු ඒ කල්යාණ වැට පටන් ගත්තු ඒ කල්යාණ ධර්මය ආරම්භ කරපු මකාදේව කියන්නේ වෙන කවුරුත් කියලා. ආනන්ද ඒක එහෙම හිතන්න එපා කිව්වා. ආනන්දය එදා ඒ මකාදේව කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ආනන්දය. මෙදා තථාගත සම්මා සම්බුදු වෙච්ච මම තමයි එදා ඒ මකාදේව රජු කිව්වා. ඒ කියන්නේ එදා මකාදේව රජුරෝ වෙලා මේ කල්යාණ වැට ආරම්භ කළේ වෙන කවුරුත් නෙවෙයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එදා මකාදේව රජ වෙලා මම පවත්වපු ඒ කල්යාණ වැට ඒ කල්යාණ වැට නිවන අරමුණු කරගත්තු එකක් නෙමෙයි. එදා මේ සසරෙන් නික්මීම පිණිස ප්‍රතිපදාවක් තිබුණේ නැහැ. එදා ඒ මකාදේව රජ පරපුරේ ඒ පවත්වපු කල්යාණ වැට පින්වත්නි පශ්චිම ජනතාව ඒ කියන්නේ එයින් පස්සේ પરම්පරාව පැවැත්තුවා. මකාදේව රජුරෝ ආරම්භ කළා. මකාදේව රජ පරපුරේ පශ්චිම වූ ජනතාව ඒ කියන්නේ අනෙක් පරපුරවල් ඒ කල්යාණ වැට එසේ පවත්වාගෙන ගියා. එදා ආනන්ද ඒ කල්යාණ වැට ඒ කල්යාණ ධර්මය නිබ්බිදාය උතුම් නිර්වේදයේ පිණිස නිබ්බිදාව පිණිස හේතුුනේ නැහැ. විරාගාය විරාගයේ පිණිස හේතුුනේ නැහැ. නිරෝධාය නිරෝධය පිණිස ඒ කල්යාණ වැට පැවතුන්නේ නැහැ. උපසමාය උපසමය පිණිස කෙලෙසුන්ගේ ඒ කල්යාණ වැට හේතුුනේ නැහැ. අභිඥාය සම්බෝධාය අභිඥාය පිණිස ඒ කියන්නේ අවබෝධය පිණිස උතුම් සම්බෝධිය පිණිස නිබ්බිදාය උතුම් නිවන පිණිස ඒ කල්යාණ වැට හේතුුනේ නැහැ. එදා ඒ කල්යාණ වැට මා පවත්වපු කල්යාණ වැට යාව දේව බ්‍රහ්ම ලෝකෝපපත්තියා බ්‍රහ්ම ලෝකයේ උපත සඳහා පමණයි පැවතුනේ. ඒ උන්වහන්සේගේ වරදක් නිසා නෙවෙයි. ඒ අබුද්ධෝත්පාදයක්. පින්වත්නි අබුද්ධෝත්පාදයක බඹලොව උපත පිණිසත් පින්වත්නි වඩන ධානාදී තියෙන්නට පුළුවන්. එහෙත් පින්වතුනේ නිවන පිණිස පින්වතුනේ මගක් නැහැ. පින්වත්නි ඉදංකෝ පනානන්ද ඒතරහි මයා කල්යාණං වට්ටං නිහිතං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එදා ඒ මකාදේව රජුරෝ වෙන කවුරුත් නෙවෙයි. මෙදා තථාගත සම්මා සම්බුදු වෙච්ච මමයි. එදා මම මකාදේව රජ වෙලා ඒ පවත්වපු කල්යාණ ධර්මය නිවන පිණිසම තිබුණේ නැහැ. විරාගයේ පිණිසම පැවතුනේ නැහැ. උතුම් සම්බෝධිය පිණිසම පැවතුනේ නැහැ. නිරෝධය පිණිසම පැවතුනේ නැහැ. ඒ උනත් ආනන්ද දැන් මා විසින් පවත්වන මේ කල්යාණ වැට මේ තථාගත සම්මා සම්බුදු වෙච්ච තැන මම පවත්වන කල්යාණ ධර්මයේ කල්යාණ වැට ඒකාන්ත නිබ්බිදාය ඒකාන්ත නිබ්බිදාව පිණිස ඒකාන්ත විරාගයේ පිණිස නිරෝධය පිණිස උපසමයේ පිණිස අවබෝධයේ පිණිස සම්බෝධිය පිණිස නිවන පිණිස ඒකාන්ත කොට පවතිනා වූ දෙයක්.
ඒකාන්ත කොට පවතිනා වූ ප්‍රතිපදාවක්. කතමා චානන්ද ඒතරහි මයා කල්යාණං වට්ටං නිහිතං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඒකාන්ත නිවන පිණිස, ඒකාන්ත විරාගයේ පිණිස, ඒකාන්ත නිරෝධයේ පිණිස, ඒකාන්ත අවබෝධයේ පිණිස, ඒකාන්ත සම්බෝධිය පිණිස මා විසින් අද පවත්වපු මේ කල්යාණ වැට මොකක්ද ආනන්දය? ඒ කල්යාණ වැට තමයි අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ, මේ ආරෂ්ඨාංගික මාර්ගයයි. මේ ආරෂ්ඨාංගික මාර්ගයයි. මොකද්ද මේ ආරෂ්ඨාංගික මාර්ගය? සේයති දං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ තමයි ඒකාන්ත නිවන පිණිසම වන තථාගතයන් වහන්සේ විසින් පවත්වන කල්යාණ වැට, කල්යාණ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාලා ඉදං කෝ ආනන්ද ඒතරහි මයා කල්යාණං වට්ටං නිහිතං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මෙකල්හි ආනන්දය මවිසින් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ නැමැති ඒකාන්ත නිරෝධය පිණිස, ඒකාන්ත අවබෝධය පිණිස, ඒකාන්ත වූ සම්බෝධිය පිණිස, ඒකාන්ත නිවන පිණිසම පවතිනා වූ කල්යාණවට පැවැත්වුවයි කිව්වා. තංකෝ අහං ආනන්ද ඒවං වදාමි යේන මේ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තේයාත මාකෝ මේ තුම්හේ අන්තිම පුරිසා අහුවත්ත. ආනන්දය, මා මේ ඒකාන්ත නිවන පිණිස පවතින, මේ ඒකාන්ත නිරෝධය පිණිස පවතින, මේ ඒකාන්ත අවබෝධය පිණිස පවතින, ඒකාන්ත සම්බෝධිය පිණිස පවතින මේ කල්යාණ වැට මම පැවැත්තුවා. ආනන්දය, මාකෝ මේ අන්තිම පුරිස, මාකෝ මේ තුම්හේ අන්තිම පුරිසා අහුවත්ත. ආනන්දය, නුඹ මේ ශාසනයේ අන්තිමය වෙන්න එපා කිව්වා. නුඹලා මේ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්න එපා කියලා අවවාද කරනවා කිව්වා. ඒ කියන්නේ යම් තැනකදී යම් පුද්ගලයෙක් ඉඳිද්දි පින්නතුනේ මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන එක නැති වුණා නම්, යම් පුද්ගලයෙක් තුල ආරෂ්ඨාංගික මාර්ගයේ පින්වත්නි ක්‍රියාත්මක වීම නැති වුණා නම්, අන්නේ පුද්ගලයා මේ බුදු කෙනෙක් විසින් පිහිටවන ලද කල්යාණ වැටෙහි අන්තිමය බවට පත් වෙනවා. මකාදේව රාජ පරම්පරාවේ අන්තිමයා කලාර ජනක වුණා වගේ, කලාර ජනක මකාදේව රජ පරපුරේ සච්චාරිත්‍රය එතන ඉවර කළා වගේ, පින්වත්නි බුදුන් සරණ ගියාය කියන යම් ශ්‍රාවකෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නැතිනම් පින්නතුනේ, ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ පුරන්නේ නැත්තම්, සපුරන්නේ නැත්තම් පින්වත්නි ඔහු මේ ශාසන ප්‍රතිපදාවේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද්දා වූ මේ කල්යාණ වැටෙහි අන්තිම පුරුෂයා බවට පත් වෙනවා. මේක හොඳට හිතට ගන්න පින්වත්නි. පින්වත්නි, යම් කිසි කෙනෙක් තංවෝ අහං ආනන්ද හේවං වදාමි, මේ එනිසා ආනන්දය මෙසේ දේශනා කරමි. යේන මේ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තේයාත මාකෝ මේ තුම් අන්තිම පුරිසා අහුවත්ත. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් අවවාද කළා. එනිසා ආනන්ද අදිෂ්ඨාන කරන්න කිව්වා, මම මේ ප්‍රතිපදාවේ, මම මේ තථාගතයන් වහන්සේ විසින් පැවැත් වූ කල්යාණ වැටේ අන්තිම පුරුෂයා වෙන්නේ නැහැ කියලා. පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම ආනන්ද හාමුදුරු සතුටින් පිළි අරගත්තා. ඒ සතුටින්ම මේ දේශනාව අපද පිළි අරගනිමින් ඔබ වේවා, මම මේවා බුදු කෙනෙක් විසින් පවත්වන ලද්දා වූ
බුදුවරයන් වහන්සේ නමක් විසින් පහල කරන ලද්දා වූ මේ කල්යාණ වැට, මේ කල්යාණ ධර්මය, මේ සත් ප්‍රතිපදාව අවසාන කරන ශ්‍රාවකයෝ නොවෙන්නට අපි උත්සාහවන්ත වෙමු. ඔබ සියලු දෙනාටම උතුම් නිර්වාණ සම්පත් පිණිස මේ දේශනාව උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ උතුම් දේශනාවේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුනේ රුවන්වැල්ල බටුවිට අංක 1 දරණ නිවසේ පදිංචි බී.ඒ. සෙනවිරත්න මහත්මයා ඇතුළු පින්වන්ත දූදරු ඥාති පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ ප්‍රධාන අරමුණ වශයෙන් වසර 2කට පෙර නිදන ප්‍රාප්ත කේ.ජී. විමලා කාර්යවසම් පින්වත් මහත්මියට පින්පෙත් අනුමෝදන් කරලීමයි. ඒ සමගම ඒමිස්සිඤ්ඤෝ උපාසක මහත්මයාට, පොඩිහාමිනේ උපාසක මාතාවට, ඒබ්‍රහම් සිඤ්ඤෝ උපාසක මහත්මයාට සහ බබානෝනා උපාසිකා මාතාවටත්, ශීලා කාර්යවසම් මහත්මියටත්, කමලා කාර්යවසම් මහත්මියටත්, නන්දා කාර්යවසම් මහත්මියටත්, ඇලිසිනෝනා දසනායක උපාසිකා මාතාව ඇතුළු නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. බී.ඒ. සෙනවිරත්න මහත්මාණන්, කේ.ජී. බන්දුල කාර්යවසම් මහත්මයා ඇතුළු සුජීවත්ව වාසය කරන දූදරු ඥාති හිත මිත්‍රාදී පින්වත් පිරිසටත් සෙත් ප්‍රාර්ථනා කරනවා වගේම දේශකයාණන් වහන්සේටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති ගෞරවනීය අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, බටුවිට විහාරස්ථානයේ විහාරාධිපති නායක මාහිමියන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් පින්පෙත් අනුමෝදන් කරනවා. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් පින්පෙත් අනුමෝදන් කරනවා වගේම කොවිඩ් වසංගතයෙන් ලංකාවත් සමස්ත ලෝකයත් වහවහ අතමිදී සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන මෙත්සිත පෙරදරි ප්‍රාර්ථනාවත් තබනවා. පින්වතුනි, අරමුණු පරිද්දෙන් රැස් කරගත් උදාාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් හැමටත්, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික අප්‍රමාදී දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති
ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරයන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.